නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තාන මීයන්ති යේ පමත්තා යතා මතාති. හොඳයි, අදත් උදෑසන කාලයේ පාන්දර අවදි වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන භාවනා වඩලා ප්‍රබෝධමත් දවසක් උදෑසන හිමිදිරිය ආරම්භ කළා. දහවල වරුව ගෙවාගෙන භාවනාදී වඩමින් දැන් සන්ධ්‍යා භාගයේ ලෞතර බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අවසාන වශයෙන් අපි අද දවසේ කටයුතු අවසන් කිරීමට පෙර ධර්ම කතාවකදීලා වීරිය ඇති කරගන්නයි අද බලාපොරොත්තු වෙන්නේ. වෙනදට අපි ශාසනාතරණය කතා කරා. ඊයේත් අපි කතා කළා පොතේ විස්තර විශේෂයෙන්වත් පිළිබඳව. දැන් මජ්ක්‍ධිම නිකායේ දේශනා අතර දේශනා දෙකක් අපි විස්තර කළා. මතක ඇති. සබ්බාසව සූත්‍රයත් ධම්මදායාද සූත්‍රයත්. දැන් අද හරිනම් අපි විස්තර කරන්න තියෙන්නේ බය බේරව කියන සූත්‍රය. නමුත් අපි ඒක තව දවසකට කල් තබලා අද කෙටියෙන් පොඩි අනුශාසනාවක් කරන්න හේතුවා. මොකද අලුත් පිරිසකුත් අද ඉන්න නිසා, සහභාගී වෙන නිසා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ නමක්, ඒ වගේම උපාසක මහතුරු දෙන්නෙක් නැවත විශේෂයෙන් ආරණ්‍ය සේනාසනයට එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ අයටත් වීරිය ඇති වෙන්නත්, පරණ අයටත් වීරිය ඇති වෙන්න කරුණු ටිකක් අපි කතා කරොත් හොඳයි කියලා මට හිතුණා. අප්පමාදෝ අමත පදං. දැන් මේ දේශනාව කවුරුත් අහලා තියෙනවා. මේක දේශනාව සඳහන් වෙන්නම් ආනන්ද ස්වාමීන් වහන්සේගේ සැලසුමට අනුව කුද්දක නිකායේ ධම්මපද පාළියේ අප්‍රමාද කියන වර්ගයේ. මේ ගාථාවේ මුළු බුද්ධ ශාසනයම ඇතුළත් වෙනවා. අප්‍රමාද කියන පදයට සියලුම කුසල් අයිති වෙනවා. හරියට ඇතෙක්ගේ අඩිය මත ඕනම සතෙක්ගේ පියවර තියන්න පුළුවන්. මොකද ඒක තමයි ලොකුම පියවර සත්තු අතර. එහෙනම් කැලේ ඉන්න සතුන්ගේ අතර ලොකුම පියවර ඇතාගේ පියවරයි. ඒ පියවර මත සියලු සතුන්ගේ පියවර තබන්න පුළුවන්. එකින් එක ගත්තොත්. යම්තා කුසල් පින් නිවන් මඟ කියලා යමක් සඳහන් වෙනවා නම් සියල්ලම අයිති වෙන්නේ අප්‍රමාද කියන වචනෙටමයි. යම්තා අකුසල් දුගතියට යන්න හේතු, සසරට හේතු තියෙනවා නේ, ඔක්කොම අයිති වෙන්නේ ප්‍රමාදය කියන වචනෙට. මේ ප්‍රමාදේ ඇලි ගලි වාසය කරන ලෝකයේ අතර අපි උත්සාහයක් ගන්නවා, උත්සාහයක් අරගෙන තියෙනවා. අපි අප්‍රමාද වෙන්නෙමු, සසරින් මිදෙන්නෙමු. ඒ කියන වීරිය නිසා තමයි මේ උපාසක මහත්තුරු, මේ උපාසිකාවෝ, මෙහෙණින් වහන්සේලා, මේ පින්වත් ස්වාමින් වහන්සේලා මේ ගමන ඇවිත් තියෙන්නේ. නැත්තම් ගිහි ජීවිතය අතහැරිය. ශාසනික ජීවිතයක් පතන්නේ. නෙක්ඛම්මයක් සිදු කරගෙන ඉන්නේ. ඒ නෙක්ඛම්මයේ සිදු කරගැනීමේ චේතනාව పూర్ව චේතනා වශයෙන් සලකනවා. නික්කම ධාතු, ආරම්භ ධාතු, නික්කම ධාතු වශයෙන් කියනවා. ආරම්භ ධාතු කියන ආරම්භ කරනවා, නික්කම ධාතු කියන නික්මෙනවා. දැන් මේ නික්මිලා කටයුතු කරගෙන යන වෙලාවේ වීරිය ඇති කරගන්න ඕනේ. අපි මේ ආපු ගමන ලෝකෙට බය ආපු ගමනක්ද, තව කෙනෙක් කියපු නිසා ආපු ගමනක්ද, ගෙදර නිකන් ඉන්න කම්මැලි නිසා ආපු ගමනක්ද, මොකද්ද කියලා අපි බලන්න ඕනේ. එහෙම ආවනම් මේ ගමන සාර්ථක වෙන්නේ නැහැ. ඊළඟට අපිට අත්දැකීම් තියෙනවා ජීවිතේ දුක ගැන. ජීවිතේ හැමදාම සැපනම් නිවන් දකින්න අවශ්‍ය නැහැ. ඒ බව බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. හැමතැනම සැපනම් නිවනක් අවශ්‍ය නැහැ. සෑමතැනම දුක නිසා තමයි නිවන් දකින්න ඕනේ. නිවන් දකින්න වීරිය ඇති වෙන්නේ නැහැ. මම මේ හවසත් අපේ අලුතෙන් ආපු පාසක මහත්තයරත් කිව්වේ කරදර එන එක හොඳයි ජීවිතේට. කරදර ආවේ නැත්නම් අපි කවුරුවක්
මේ සසර ගමන ගැන තීරුම් ගන්නෑ. මං ඇතුළුව මේ හැමෝටම කරදර ඇවිල්ලා ඇති. අපි පුද්ගලිකව අපේ ජීවිත දිහා බැලුවොත් අපිට කරදර ඇවිත් තියෙන ඕන තරම්. ඒ කරදර එන්න අපි මෝහත් වුණා මිසක අපි ආපස්සට ගියේ නෑ. ආපස්සට ගියා නම් මං අද මෙතන ඉන්නෙත් නෑ. අද බණ කියන්නෙත් නෑ. ඒ වගේ ඔබටත් එහෙම හිතන්න තියෙන අපිට කරදර එන්නේ පාඩම් උගන්නලා අපිව සසරින් එතර කරවන්න. හැමදේම හොඳට වෙලා සිතන පතන දේ ඉටු වුණා නම් අපිට මෙහෙම හිතෙන්නේ නැහැ. එහෙනම් අපිත් අර අනිත් මිනිස්සු වගේ ගෙවල් වලට වෙලා කමින් බොමින් නටමින් ගයමින් වයමින් පංචකාම සේවනයේ දෙමින් එයම ගරු කරගෙන මගේ නිවන මගේ පැල්පතයි කියලා සින්දුත් කියාගෙන ඉන්න ඉඩ තිබුණා. පැල්පත නිවන වෙන තරමට මිනිස්සු මුලා වෙලා. නිවන තියෙන්නේ එතන නෙවෙයි. නිවන තියෙන්නේ සියල්ල අත්හැරව තැනක. ඒ නිසා ගොඩක් සතුටුයි මේ ආරණ්‍ය සේනාසනේ හදලා අවුරුදු දැන් වෙනවා 16ක් ලබන මාසෙට. ඒ 16 වෙනි අවුරුද්ද දක්වා අපි කොහොම හරි මේක ඇදගෙන ආවා. සමහර වෙලට එක නමට මේක අඩු වුණා. අපි දෙනම විතරක් ඉතුරු වුණේ නැහැ. සමහරට මේ සීලවංශ ආයස්මතුන් හැමදාම හිටියා. ඉතින් උන්වහන්සේ විතරක් හිටපු දවසුත් තිබුණා. එහෙම වෙනකොට හිතුණා මේ ආරණ්‍ය වැහිලයි. මේකේ කවුරුත් එන්න එකක් නැහැ. මොකද ලොකු සයන්නාසල ඇත්තෙත් නැහැ. රට පිට රට යනවායි. ඔහොම කියලා කතා තිබුණා පහුගිය කාලේ. පසුව 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සිදු වුණා මෙල්බන් චාරිකාවක්. ඒ චාරිකාවේදී අපිට මුහුණ දෙන්න සිදු වුණා ජීවිතේ කවදාවත් මුහුණ දීලා නැති විදිහේ අසත්පුරුෂ ඇසුරකට. ඒ කියන්නේ සත්පුරුෂ වේශයෙන් ආපු අසත්පුරුෂ ඇසුරක් ඒක. ඊතා ශ්‍රද්ධාවෙන් ඇඳලා පුදලා සම්භාවනීය ලෙස අපිව පිළිගෙන ආරාධනා කළ පිළි අරගෙන අන්තිමට අපිට නීති දැම්මා. ඒ ගෙයින් එළියට බහින්න බැරි තත්ත්වයටපත් කළා. ඒ මිනිස්සුන්ට ඇරෙන තව කාටවත් බණ කියන්න බෑ. ඒ දායක මහත්තයගෙන් අහන්න නැතුව බණක් කිව්වොත් එයාට තරහ යනවා. ඒතර අපේ නායක ස්වාමීන් වහන්සේලාට ගුරුවරුන්ටවත් නැති අයිතියක් අර එවැනි ප්‍රාන්තයකට වැඩම කරවගත්තු ඒ මිනිස්සයා පෙන්눔 කළා. ඊට CCTV පවා දාලා තිබුණා. කොහෙද ස්වාමීන් වහන්සේලා යන්නේ මොනවද කරන්නේ කියලා සමහරට මගේ දුරකථනය පවා හැක් කරලා තිබුණා. එසේම ට්‍රැක් කරලා තිබුණා. මම යන්නේ කොහෙද බලන්න. ඉතින් අන්තිම වශයෙන් උතන ප්‍රශ්නයක් වුණා මේ මාව හම්බෙන්න ආපු යුවලක්. එයාලා කතා බහ කරලා හරි පැහැදිලා ගෙදර පිරිට්ටියකුත් කියාගත්තා. ඉතින් ඒ සියල්ලටම අර කියන ලොකු හාමුදුරුවෝ කියන එක්කෙනා අපි ගත්තොත් මහත්යනෝ කියලා ලොකු හාමුදුරුවෝ කියමුකෝ. ඒ ලොකු හාමුදුරුවන්ගේ අවසර ගත යුතු වුණා. ඉතින් එයාගේ අවසර නොගෙන මේක කරයි කියලා එයාට තරහා ගියා. සහ ඊළඟ දවසේ අය ඇවිල්ලා භාවනා කළා ඔය කියන ගෙදර. කුලියට අරගෙන අපිට පූජා කරලා තිබුණා මාස 3කට. දෙවෙනි දවසෙත් ආවා. දැන් මෙයා ගෙදර ඉඳන් බලන් ඉන්නවා. එනවා භාවනා කරනවා යනවා. දෙවෙනි දවසේ රෑ මෙයා ගෙදර ඉඳන් ආව තරහෙන්. හරියට භාවනා කරලා ඉවර වෙලා පොඩි අනුශාසනාවක් කර කර ඉන්නකොට දොර ඇරලා අඩි පොලේ ගහලා එහෙට මෙහෙට ඇවිදලා ඉතා අසෝබන විදියට හැසිරුණා. හැසිරලා ටිකක් සැරෙන් අර ආපු අයට කතා කළා. මං එද්දෙtti. ඉතින් අපවත් අපහසුතාවයටපත් වුණා. කිසිදාක නැති තරම් අසරණ භාවයක් එදා අපිට ඇති වුණා. ඊළඟට මේ මිනිස්සුන්ට මං ගෝ ඉක්මනින් බැහැර වෙන්න මමත් උඩට ගියා. ගිහලා රෑ ඇවිල්ලා කතා කළා. කතා කරද්දි ඉතින් මගේ හැටිත් මම මේ අය දන්නවා ඇති කිසිම මේ දෙයකට ඔය කිසිම දෙයකට මම යටත් වෙන කෙනෙක් නෙවෙයි. කියන්න ඕන ඔක්කොම සුද්ධ සිංහලෙන් මං කියා දුන්නා. ඊට පස්සේ ඒ ගෙදර ඉන්න බැරි තත්ත්වයක් තමයි එතන ඇති වුණේ. මොකද දැන් එහෙම කිව්වට පස්සේ ඉන්න බෑනේ. ඊළඟට ස්වාමීන් වහන්සේ ලංකාවේ හිටියේ මම හිටියේ තනියෙන්. උන්වහන්සේ ටිකක් බය වුණා මොකද මේ තත්ත්වෙත් එක අපේ රටේ නෙවෙයි පිට රටක. ඉතින් ඒ වෙලාවේ තවත් අඳුරන අයට කතා කරලා මාව වෙනත් ප්‍රාන්තයකට වැඩම කෙරෙව්වා තස්මේනියා කියන අපේ මාතර හිටපු බුද්ධික කියන උපාසක මහත්තයාගේ ගෙදරට. ඒ කාලේ ගත කරලා කොහොම හරි ඉතුරු මාසය තැන් තැන් වල ගත කරගෙන ලංකාවට ආවා. ඇවිල්ලා අදිෂ්ඨාන කරගත්තා මේ ධර්මයේ වටිනාකම් නොදන්න සත්පුරුෂයන්ගේ වටිනාකම් නොදන්න එවැනි අසත්පුරුෂයන් වෙනුවෙන් ගත කරන කාලයට වඩා හොඳයි මේ වනාන්තරයට වෙලා වාඩුවේ භාවනාවක් කරගෙන මේ ඉන්න ගමේ අසරණ මිනිස්සුන්ට පිහිට වෙන එක. අන්නේ අදිෂ්ඨානය නිසා එතනින් පස්සේ එවැනි ගමනක් අපි වැඩම කළෙත් නැහැ.
මම හිතනවා මේ 2018 දෙසැම්බර් මාසෙන් පස්සේ තමයි මේ ආරණ්‍ය නැවතත් දියුණු වෙන්න පටන් ගත්තේ. මොකද නායක ස්වාමීන් වහන්සේත් අපිත් නිතර මෙහි රැඳුණා. ඒකට අපි පින් දෙන්න ඕන අර අපිට ඒ විදිහට සලකපු උපාසක මහත්තයලත් ඒ නෝනටත්. ඒ දෙන්න එහෙම නොසලකා අපිට හොඳට සලකුවා නම් අපි ආයෙ යනවා. ආයෙ හිට යන්න තිබුණා. නමුත් ඒ සියලු අවස්ථා මග ඇරලා ගියා. එහෙම ලෙඩකුත් අපිට තිබුණේ නැහැ ඇත්තටම. ඒ නිසා එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. දැන් ආයෙ හැරලා බලනකොට සතුටු වෙන්න පුළුවන්. මේ අවුරුදු 16ක් අපි ඉවසගෙන මේ කටයුතු සම්පාදනය කරගෙන ආපු එකේ ප්‍රතිඵල දැන් ලැබෙන්න පටන්ගෙන තියෙනවා කියලා මට නම් හිතෙනවා. මොකද දෙවියන්ගේ බලවත් ආශිර්වාදේ සතුට මේ වෙලාව වෙනකොට පළ වෙලා තියෙනවා. ඒ බව අපිට පරිසරය දිහා බැලුවම පේනවා. අති ගෞරශ්මිය දුර වෙලා අපිට සෞම්‍ය පරිසරයක් උදා වෙලා තියෙනවා. පුණ්‍යවන්තයන්ගේ ආගමනය සිදු වෙනවා. විශේෂයෙන් මේ මෙහෙණින් වහන්සේලාගේ පැමිණීමත් අපිට ලොකු උපකාරයක් වුණා. ඒ සඳහා ඉතින් මේ උපාසිකාවරු දිහා බැලුවත් මේ අය බොහොම අවංකව තමන්ගේ භාවනාව කරන බව අපිට පේනවා. කියන දේවල් අනුව සටහන් බැලුවාම ඒකයි මම කිව්වේ සතුටුයි කියලා. මොකද ඒක තමයි වෙන්න ඕනේ. ඒ කාරණා වෙලා තියෙන දැන් මාසයක් වැනි කාලයක් මාස දෙකක් වගේ කාලයක් තමයි සමහර අය මේ නතර වෙලා හිටියේ. ඔබම බලන්න ඔබේ අතීතය දිහා. අපි ගෙදරින් එනකොට මෙහෙමද? ගෙදරින් එනකොට මට පැය දෙකක් වාඩි වෙලා ඉන්න පුළුවන්ද? හිත එක තැන තිබුණාද? මේ සුවේ හේ තිබුණාද? උත්තර තමන්ම හොයාගන්න. දැන් ඒක තියෙනවා. දැන් විපස්සනා වඩනවා. විපස්සනා කියන නාමයක්වත් ගෙදරක වඩන්න තියා හිතන්නවත් බෑ සමහර විට තියෙන පරිසර තත්ත්වත් එක්ක. නමුත් දැන් මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ගැසුරේ උන්වහන්සේගේ අවවාද ලැබමින් එදා මහා සුමන මහරහතන් වහන්සේලා ප්‍රදාන මහරහතන් වහන්සේලා 500 ගණන් දහස් ගණනින් වැඩ හිටපු මේ පුණ්‍ය භූමියේ ඇසුරු කරගෙන විවේක තැන් වලට වෙලා සමහරට පැය 2-3 භාවනාවේදී ඉන්නවා එක දිගට. ශරීරය නොදෙනී යනවා. ශරීරය විසිරලා යනවා පේනවා. ශරීරය පිම්බෙනවා පේනවා. දැන් මොකද්ද මේ වෙන්නේ? අර gederදී නොලැබිච්ච දියුණුවක් අපි දවසින් දවස ලබනවා. පැවිදි වුණත් නැතත් පැවිදි වෙලා හිටියත් හොඳයි. පැවිදි වෙන්න බැරි වුණත් දැන් ගේ ජීවිතයේ ඉඳගෙන වුණත් මේක වැඩනවයි කියන්නේ අපි ලොකු දියුණුවක් ලබලා තියෙනවා. ඒ දියුණුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි යම් දවසක මේ චීවරය මේ අයට ලැබෙන්නේ. නැත්නම් අපි ගත්තොත් උපාසිකාවන්ට මෙහෙණින් වහන්සේ නමක් බවට පත් වෙන ලැබෙයි. නොදුරේ කවදා හරි ලැබෙයි. ඒක ලැබෙනකන් ඉවසගෙන ඉන්න. කලබල වෙන්න එපා. ලොකු ස්වාමීන් වහන්සේ හෝ මම හෝ අපි දෙනම හෝ සාකච්ඡා කරලා තමයි මේ දේවල් ලබා දෙන්නේ. ඒවට සුදුසුකම් තියෙන්න ඕන. ලොකුම එකක් තමයි අවංකභාවය. ඊනක ඉවසීම. ස්වාමීන් වහන්සේ වචනයක් කිව්වා මෙන්න මේක මතක තියාගන්න උපාසිකාව ටික. උපාසිකාවන්ට ඕන දවසට පැවිදි කරන්නේ නැහැ. පැවිදි කරන්නේ ස්වාමීන් වහන්සේට ඕන දවසට. ඒ ඕන කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ මතක් කරොත් අද පැවිදි වෙන්න කියලා අද පැවිදි වෙන්න ඕන. නැත්තම් ගෙදර යන්න ඕන. ඔක තමයි විස්තරය. එතකොට පැවිදි වෙන දවස දක්වා ඉන්න තමන්වත් දන්නේ නැහැ කවද්ද මේක ලැබෙන්න යන්නේ. අද කිව්වොත් ලෑස්ති වෙන්න කියලා 아무තු ලෑස්තියක් නැහැ. ඒ පූර්වකෘත්‍යයන් කරලා තමයි කටයුතු කරන්නේ. එතකොට Tamanට තියෙන්නේ සියල්ල අතහැරලා ඉවරයි. ලොකු ස්වාමීන් වහන්සේ කොයි වෙලාවක දේවචනා කරන්නේ අපිට මේ උතුම් අරිහත් දජේ පුරවා ගන්නට. ඒක සාදර සිතින් බාර ගන්න ඕන. වෙනසක් නැහැ. ඉතින් අර කලින් කියපු පැවැත්මම තමයි පොඩ්ඩක් ඇඳුම වෙනස් වෙනවා. සහ ගරුභාවනීය භාවයක් ඇති වෙනවා. සාසනික දායාදේ ලැබුණා වෙනවා. ඒක තමයි වටිනකම. මොකද පැවැත්ම වෙනසක් වෙන්නේ නැහැ. මහානෝනයි කියලා අර භාවනාව අඩු වෙන්න බෑ. වත් පිළිවෙත් ටික අඩු වෙන්න බෑ. නිහතමානිකම් අඩු වෙන්න බෑ. ඒවත් තියෙන්න ඕනේ. ඒ විදිහටම කටයුතු කරගෙන යනවා. තවත් දියුණු වෙන්න ඕන භාවනාව. එතනින් පස්සේ. එහෙනම් මේ මෙහෙණින් වහන්සේලා දිහා බැලුවම අපිට මතක් වෙනවා කේමා උප්පලවන්නා මහරහත් තෙරණින් වහන්සේලා මෙසේ වැඩ සිටින්නට ඇති. අපිත් එහෙනම් වඩින්නේ ඒ රහත් තෙරණින් වහන්සේලාගේ පසුපස නේද කියලා සාදු කියලා සතුටු වෙන්න. ඒකයි ලබන්නේ. ඒ සතුට තමයි ලබන්නේ මේ පැවිද්ද. වෙන මොකුත් නෙවෙයි. මේක නම්බුවක්. මේක ටයිටල් එකක්. මේක මට වාසි. වැඳුම් ගන්න පුළුවන් පිරිමින්ගෙන්. එහෙම හිතන්න එපා. මේක හිතා ගන්න තියෙන්නේ අපිට මේ අති දුර්ලභව ලැබෙන බුද්ධ ශාසනයේ ශාසනික පැවිද්දයි මේ ලැබෙන්නේ. ඉතින් කතන්දර ගොඩාක් තියෙන භික්ෂුණී ශාසනය නැතය අරකය මේක කියලා තියෙනවා. ඒව වැඩක් නැහැ. ඒව සම්මුති කතා. අපි පරමාර්ථයෙන් හිතමු මේ චීවරේ දරා සිටියේ කේමා උප්පලවන්නා රහත් තෙරණින් වහන්සේලා
අපි ඒ සංඝ පරපුරෙන් පැවතගෙන භික්ෂුණී ශාසනය පිහිටවනවා නෙවෙයි. භික්ෂුණීන් වහන්සේලා වශයෙන් ප්‍රතිඥා දෙනවා. ප්‍රතිඥා දීලා නිකන් ඉන්නේ නෑ. ඒ කියපු සාමණේර දස් සීලේ මූලින් සමාදන් වෙනවා. ඒක තමයි සමාදන් කරවන්නේ. පැවිදි වෙද්දී සමාදන් වුණා වගේ රකින්නවා. සමාදන් වෙලා රකින්නකොට අර භාග්‍යතුන් වහන්සේ වෙන්න ආනිසංස ඔක්කොම ටික ලැබෙනවා. කිසි අඩුවක් නෑ. දැන් අර පිහිටියයි නැහැ කියලා කතා කරන අයට තියෙන්නේ මොකද්ද? ප්‍රමාදයක්. එයාලා මෙතන කරගන්න තියෙන මේ වාසිය පින කරගන්නේ නැහැ. කල් දානවා. ඊට පස්සේ Taman දිනු කරගෙන විනය ඉගෙන ගත්තම හිතනොත් උපසම්පදාවේ තියෙන වත් පිළිවෙත් ටික විනය කරුණු ටික රකින්න පුළුවන් කියලා දැනුණොත් එතන ඉඳලා අදිෂ්ඨාන කරන මම උපසම්පදා භික්ෂුණියක් විසින් රකින්න සිල්පද ටිකත් මම රකින්නයි කියලා. ආන්න එදාට Tamanට ඒ උපසම්පදා භික්ෂුණියකගේ ප්‍රාතිමෝක්ෂ සීලයේ ආනිසංස ටිකත් ලැබෙනවා. දැන් බලන්න කොච්චර අප්‍රමාද වුණාද කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේලා මෙහි වැඩ සිටිනවා. උන්වහන්සේලා මේක අකණ්ඩව මේ ස්ථානයේ රැඳී සිටපු නිසා මම අර කලින් විස්තර කරා වගේ ඔය අත්දැකීම් ලැබිලා මිනිස්සු ගැන තීරුම් අරගෙන ඒ වයින් සැලෙන්නේ නැතුව අදිෂ්ඨාන පූර්වකව අපි මේ ගමන යනකොට ඒකට ගැළපෙන දිවි පුදා ශාසනයට පැමිණෙන අරක මේකයි කියලා එක එක දේවල් ගැන හිත කම්පා වෙවි, ගෙවල් ගැන හිත ඉන්න නැත්නම් මේක කරන්න බෑ. ඒක නිසා තමයි කියන්නේ එක හිතින් දිවි පුදා මේ ගමනට එන්න ඕන. ඒතර එක සිත්ව සමගිව සම්මෝධමානව අපිට මේ ගමන යත හැකියි. ඒතර අර කියන සම්මුති කාරණා පැවිද්ද පිහිටන්නේ නැහැ, උපසම්පදාව නැහැ, ඒව වැඩක් නැහැ. ඒව කතන්දර. ඒවයි වෙන්නේ මොකද්ද? තව තවත් මායාවේ දිශාවට ලං වෙන එක. ඇයි ඒ ලබන්න තියෙන වාසනාව ලබන්නේ නැහැ නේ කට්ටිය. ඒ නිසා ඒව අමතක කරලා දාන්න. දැන් ඉඳාගන්න අපි මේ විශේෂයෙන් භික්ෂුණීන් ගැන මම මේ කියන්නේ. භික්ෂුණී ශාසනය තිබුණත් එකයි නැතත් එකයි. අපි ස්වාමීන් වහන්සේලගේ අනුකම්පාවෙන් මේ සිවුරු දරා ගන්නවා. ඒ සිවුරු දරා සිටියේ ඒ මහරහත් තෙරණින් වහන්සේලා නැත්නම් මහා ශ්‍රාවිකාවෝ. ඒ වගේම අනුරාධපුර සමය දක්වා පැවතිච්ච අනුලා බිසව පැවිදි වෙලා රහත් වුණා. ඉතින් එතුමියගෙන් පටන් ගත්තේ ලංකා ශාසනය. මේ බැරගම කියන ගමේ පවා බැමිණිතියා සාය කාලෙදී නාගා කියන භික්ෂුණිය වැඩ ඉඳලා තියෙනවා. රහත් භික්ෂුණියක්. මේ ආසන්නෙම නාගතෙරුන් වහන්සේගේ නැගණිය තුමිය සාරාණිය වත පුරලා තියෙන අවුරුදු 12ක්. පින්ඩපාතේ වඩිනවා, ගේන දානේ අනිත් අයට පූජා කරනවා. ඉතුරුනොත් වළඳනවා. ඔක තමයි සාරාණිය වත. දව අවුරුදු 12ක් පුරලත් 12 වෙනි අවුරුද්ද පිරෙන දවසේ පාත්‍රය තියලා යනවා දානශාලාවේ. කවුරුත් බෙදාගත්තට පස්සේ හිත වික්ෂෝප නොවි සතුටු වුණොත් අන්න වත පිරුණා. ආනිසංස මොනවද? දෙවියෝ හරි දාන දෙනවා යනන්ලා. දැන් මේ බමිනිත්‍යාසාය කියන අවුරුදු 12ක් වැස්සේ නැහැනේ ලංකාවට. ජීවත් වෙන්නේ කොහොමද එනවා? ඉතින් ඒ තෙරුන් වහන්සේ නැත අයියත් යන්න හදන ඉන්දියාවට කියන නංගි නෑ යන්න එපා අයියා ඉන්න. දාන ලැබෙනවා. කවුද දාන දුන්නේ? රුක්දෙවිවරු. රුක්දෙවිය ඇවිල්ලා ඉතා ප්‍රණීතව මේ අවුරුදු ගානේ මේ අයට උපස්ථාන කළා. ඉතින් අපිට තේරෙනවා එහෙනම් මේ මෑත මේ රුහුණේ පවා ඒ ශ්‍රේෂ්ඨ භික්ෂුණීන් වහන්සේලා වැඩ සිටියා. මේ විනාශයෙන් පස්සේ පසුයම් කලෙක ඒව විනාශ වෙලා ගියා. භික්ෂුන් වහන්සේලා පව නැති කාලයක් ආවනේ ලංකාවට. ඒ නිසා නැවත භික්ෂු ශාසනය පිහිටුණා. භික්ෂුණී ශාසනයක් කියලා එකක් කතා කරේ නැහැ. නමුත් සිල්මෑණිවරු කියන නමින් හෝ මෙහෙණින් වහන්සේලා කියන නමින් හෝ භික්ෂුණී කියන නමින් හෝ මේක දැන් පවතින නිසා ආන්නේ ලාභය අපි ලබනවා. එච්චරයි කරන්න ඕනේ. ලාභය ලබාගෙන ඒ පැවිද්ද තුල යම්තාක් විනය ධර්ම තියෙනවා, හැසිරෙන්න ක්‍රම තියෙනවා, ඒව දැනගෙන හික්මෙනවා. ඊට මේ පින්වත් ස්වාමීන් වහන්සේලා අපි මේ උපාසක මහත්තුරු බලාපොරොත්තු වෙනවා සාසනික ප්‍රයෝජනාව ලබා ගන්නට, විශේෂයෙන් භික්ෂු ශාසනය. ඒ ගැන කිසි මතවාදයක් නැහැ. කෙලින්ම කියනවා ඒක පිළිහිටලා තියෙනවායි, බුරුමෙන් ලැබුණා. ඒක එච්චරයි. තියෙනවනේ කොහොමද? ඒ නිසා සිවුරු පෙරවාගෙන දරාගෙන අර සාමණේර සීලය දැනගෙන ඒක රැකගෙන පිළිවෙලින් උපසම්පදාව දක්වා යන්න පුළුවන් වාසනාව තියෙනවා. එහෙනම් මොකද්ද මේ ලැබිලා තියෙන්නේ? මහා වාසනාවක්. අප්‍රමාද බවක්. සංසාරේ සක්විති රජ වෙලා හිටියා. මහා ප්‍රදේශ රාජ්‍ය කළා, සිටු සම්පත්තියෙන් නැති. දිව්‍ය ලෝක කොයිතරම් කල් අපි ඉන්නේ නැද්ද? ඒ කිසිම දෙයක් අද නැහැ. නොවින් දෙකම සැපේ නිවන් සැප. අනිත් ඔක්කොම සැප විඳලා තියෙනවා. ධානා සැප විඳලා තියෙනවා. ධානා ලැබලා බ්‍රහ්ම ලෝකවල ගිහින් තියෙනවා. ඉතින් අපිට යන්න බැරුනේ ලෝක පහකටයි. ඒ තමයි
අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටක කියන ලෝක පහ. ඒවට කියන පංච සුද්ධාවාස. ඒක පැහැදිලි. ඒ ගියා නම් ආයෙන්න බෑනේ. ඒකයි මම මේ කියන්නේ. ඒ ගියා නම් ආයෙන්න බෑ. මෙහෙම කතා කරන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ ගියා නම්. මොකද්ද වෙන්නේ ගියාම? අනාගාමි වෙලා තමයි යන්නේ. ආයෙ පහළට එන්නේ නැහැ. එහිදිම රහත් වෙලා පිරිනිවන් පාන්න ඕන. එන ඒ පහ ඇරෙන්න අපි ඉතුරු ලෝක 26ෙම සක්මන් කරලා තියෙනවා. ඒ 26ටම ගිහින් තියෙනවා. සසර ගමන කොච්චර දිගද කියලා බැලුවොත් භාග්‍යතුන් වහන්සේ උපමාවක් දෙනවා. ගංගානම් නදී යම් තැනකින් පටන් අරගෙන යම් තැනකින් මොහොතට වැටෙනවාද? මේකේ පළල ගත්ත යොදුනක් කියනවා කිලෝමීටර් 16ක් පළලයි. එවැනි ගඟක වැලි කැට කොච්චර ඇද්ද? ඒ වැලි කැට වලට වඩා අපි කල්ප පසු කරගෙන අවිත් තියෙන සසරේ. ඒ තරම් දිග කාලයක් එන අපි ඇඬුල් කඳුළු මව්පියන් වෙනුවෙන් ඥාති වෙනුවෙන් ව්‍යසනවලදී සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. එළුවන් වෙලා ඌරන් වෙලා කුකුලන් වෙලා නොයෙක් සත්තු වෙලා හොරු වෙලා බෙල්ල කපද්දි ඒ ඌර වෙලා විතරක් ගලපුලේ සාගර ජලයට වඩා වැඩි. එක සතෙක් එක වර්ගයක් වෙන. ඉතින් කොච්චර ලේහලමින් අපි ආවද? කොච්චර ව්‍යසන වලට අනතුරු වලටපත් වුණාද? දුගී දුප්පත් ජීවිත ලබන්නේ නැද්ද? අතපය නැතුව ඉන්නේ නැද්ද? ඉතින් මේවා මතක නැහැ. නමුත් දේශනාවේ තියෙනවා මේ වගේ දුක් අපි විඳලා තියෙනවා. දැන් දැනෙන්නේ නැතුව හේතුව තමයි අපිට මතක නැති නිසා. දැන් සැප දුක විඳිනවා වගේ අතීතෙත් අපි සැප දුක විඳා. දැන් දැනෙන දුකම එදත් දැනුණා. දැන් ලැබෙන සැපම එදත් ලැබුණා. හැබැයි සැපත් දුකින් කෙලවර වුණා. දැන් මේ තියෙන තත්ත්වෙත් ඔච්චරයි. අද අපිට දුර්ලභ වාසනාවල් ලැබිලා තියෙනවා. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ අවුරුදු 2564 වෙන්න ගෙවන කාලේ අපි මනුස්ස ලෝකේ දැන් ඉන්නවා. තවත් අවුරුදු 2300 400 ගණනක් යනකොට මේ ශාසනය අතුරුදහන් වෙලා යනවා. ඒ කියන්නේ අවසාන කාලෙනකොට මේ දියුණුව නැහැ ශාසනය. ඉතින් අද කාලේ අපිට සීලය මේයි කියා දෙන්න කෙනෙක් ඉන්නවා. සහ සීල් රකින්න අය ඉන්නවා. සමාධිය මේයි කියා දීලා සමත භාවනාව කියා දීලා සමාධි ධානය ලබන්න පුළුවන් තත්ත්වයක තාම ඉන්නවා. විපස්සනාව මේයි කියා දීලා විපස්සනා ඥාන වඩමින් පිළිවෙලින් සෝවාන් ඵලය දක්වා යන්න මාර්ගය කියන උතුමන් තාම ඉන්නවා. සහ යන්නත් පුළුවන්. ඒ නිසා එවැනි වාසනාවන්ත බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍ර සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සුරු කරගෙන ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරගනිමින් මේ උතුම් මහානකම නැත්තම් පැවිදි ජීවිතය ගත කරලා අමා මහ නිවන් දැකීමේ පරම දුර්ලභ වාසනාව අපිට තියෙනවා. ආන්න එක අපිට නොලැබිච්ච සැපේ. ආන්න එක ලබන්න ඕන. අනිත් ඒවා නම් ලැබලා තියෙනවා. ඒව කතා කරලා ඉවර කරන්න බැරි තරම් ලැබිලා තියෙනවා. විශ්සර දන්නේ අපි. ලෝතර බුදු කෙනෙක්ට කියන්න පුළුවන් අපි කොයිතරම් කල් කොයිතරම් තැන් වල සැරිසරුවාද එන ඒව වැඩක් නැහැ. කලකිරෙන්න හේතු කරගන්න ඒවා කිසිවක් ඉතුරු වුණේ නැහැ. දශමික දෙයක් වැඩකුත් නැහැ. දූවිල්ලක් තරම් සැපයක් දැන් ඇත්තෙත් නැහැ. දැන් තියෙන්නේ මොකද්ද? මේ කය තියෙනවා. ඒ කයේ දත් ටික තියෙනවා. ඒකයි ඇට ටික තියෙනවා, මස් ටික තියෙනවා, නහර ටික තියෙනවා. ඒ ටිකෙනම් මොකද්ද තියෙන්නේ? දුකමයි. ඒකින් ඇති සැපකුත් නැහැ. මේ කයත් දරා සිටිනවා කියන්නේ දුක. මේ හිත දිහා බැලුවම හිතෙනොත් දුකමනේ. මේ හිත අතීතයට යනවා, මේ හිත අනාගතයට යනවා, මේ හිත නොමනා දෙයට යනවා, මේ හිත රාගය කෙරෙහි යනවා, මේ හිත දේශය කෙරෙහි යනවා. කෙලෙස් මැති කරනවා. ඒ හිතෙන් සැපකුත් නැහැ. දැන් මේ වද දෙන සිතකුයි කයකුයි තියාගෙන අපි අපේ කියාගෙන ඉන්නවා. ඉතින් කොයිතරම් මුලා වෙලාද අපි ඉන්නේ. ආන්නේ මුලාව නැති කරන්න තමයි අපි කියන්නේ වාඩි වෙලා හොඳට බලන් ඉන්න. මේ මුලා කරන මායාකාරය මොනවද කරන්නේ? අපිට කය ඇතුලෙන් මොකද කරන්නේ? සිත ඇතුලෙන් මොකද කරන්නේ? අන්න බලන් ඉන්නවා. දැන් මෙයාට මේ කොන අහුවෙලා තියෙන, පොට අහුවෙලා තියෙන. හොඳ පොටක් පාද ගත්තා. දැන් පෑදිච්ච තැනින් මතු කරගත්තු තැනින් බලාගෙන යනවා මේකේ ඇත්ත කතාව. දැන් සමහර අයගෙන අපි ඉන්නකොට මේ මුකුත් දැනෙන්නේ නැතිව ගියා. සිතුවිලි එනවා යනවා. මොකද්ද මං කරන්නේ? මුකුත් නැහැ. දැන් පුරුදු වෙන්න මුකුත් නොකර ඉන්න. දැන් මෙච්චර කල් කලේ මොකද්ද? වැඩම තමයි. මුකුත් නොකර ඉන්න අපිට පුරුදු වුණේ නැහැ නේ. ගෙදරදී කරේ වැඩ. නිකන් ඉන්න බැරි නම් මදුරුවෙක් හරි දැලුවා. ඒ ගෙදර ජීවිතේ නේ. සින්දා සින්දුවක් ඇහුවා. ඇවිදින්න ගියා.
මූදේ හරි නාන්න යනවා. දැන් භාවනා කරනකොටත් එන්නේ මොකක්ද? අනේ මුකුත් නැහනේ, හරි පාළුයි. මේක නිින්ද යනවා, කම්මැලි. එහෙම නෑ. මේ වෙලා තියෙන යහපතක්. සිතුවිලි නැද්ද? දැනීම් නැද්ද? හොඳක් වෙලා තියෙන්නේ. ඒ නැතිකමේ සැපයට අපි දැන් පුරුදු වෙන්න ඕන ටික ටික. දැන් තියෙනවා නම් හොඳයි කියලා අපි හිතන්නේ ගොඩක් දේවල්. ඒ පුරුදු වෙච්ච හැටි. මේ ජීවිතේ ගොඩක් කල් ගෙදර හිටපු නිසා අපිට පුරුදු ඒවා. මොනවා හරි කරලා පුරුදුයි. මොනවා හරි හිතලා පුරුදුයි. මුකුත් නැතුව ඉන්න බෑ කම්මැලි කියලා හිතෙනවා. දැන් මේ භාවනාවෙන් අපිට ලැබිලා තියෙන වාසනාව තමයි මුකුත් නැතිව ඉන්න වාසනාව. මුකුත් නැතුව ඉන්න සැපය. දැන් මේ මුකුත් නැතුව ඉන්න පැය දෙක තුන කොච්චර සැපද? ඒක තම තමන් දන්නවා ඇති. ඒක ලබන්න ලැබපු නැති අය උත්සාහ කරන්න. වාඩි වෙලා ආසනයක පුටුවක හරි කමන්නේ. විවේකයෙන් දැන් භාවනා ශාලාවේ නම් ඔය කුෂන් එකක වාඩිලා ඉන්නවා. අපහසුතාව තියෙන අයට අපි දීලා තියෙන එක එක ආසන. දැන් ඒ තැන්වල Tamanට ලැබිච්ච අවසර පරිදි මගෙන් අවසර නැත්නම් ලොකු සාන්නසික අවසර අරගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ බය වෙන්න කාරියක් නැහැ. ඒ වාඩි වෙච්ච ආසනේ බලන්න කොච්චර සැපද? මේක සිංහාසනයකවත් ඔය සැප නැහැ. සිංහාසනේ තියෙන්නේ දුකයි. බයයි. අසහනයක් තියෙන්නේ. නමුත් මේ භාවනා ආසනය පුදුම විදිහේ සැපක්. ඇයි ඒකේ තියෙනවා කිසිම දෙයක් නැති භවයේ සුවය. අර නිවනදී තියෙන්නේ තෝකම තමයි. නිවනේ තියෙන්නේ කිසිම දෙයක් නැති බව. දැන් තාවකාලිකව අපි ඒක විඳිනවා. භාවනා වෙලාවට මුකුත් නැහැ. ඒ මුකුත් නැතුව ඉන්න ලෑස්ති වෙන්න. හිතන්නේ පාණේ දැන් මොකද්ද කරන්නේ? දැන් මොකද්ද කරන්නේ? මොකද්ද බලන්න ඕනේ? වචනයක් මතුරන්න ඕනද? නෑ එහෙම ගන්නෑ. එහෙම අපි හිතන් ඉන්න එහෙම ඕනේ නෑ. මුකුත් නැත්තම් පාඩු ඉන්න. වෙන්න දෙන්න දේවල් වලට. ඒ වෙන දේවල් බලන් ඉන්න නිදහසේ. මේ කය දිහා, හිත දිහා පිට කෙනෙක් බලනවා වගේ බලන් ඉන්න. මගේ කියලා බලන්න එපා. මේක අනුන් එකක් දිහා බලනවා වගේ බලන් ඉන්න. ඒක පුළුවන් වෙයි. නාම රූප දෙක වෙන් වුණාට පස්සේ එහෙම පුළුවන්. හිත විහිං කය දිහා බලන් ඉන්නවා. ඉතින් එතකොට මුකුත් නැහැ කියලා දැන් අර පුරුදු නැති නිසා තමයි කලබල වෙන්නේ. නමුත් දැන් අදින් පස්සේ දැනගන්න මුකුත් නැහැ කියන්නේ කලබල වෙන්න ඕන එකක් නෙවෙයි. මුකුත් නැහැ කියන්නේ අපේ භාවනාව ඉස්සරහට යනවායි කියන එක. තවදුරටත් ඉස්සරහට යනකොට තේරෙයි ගන්නම දෙයක් නැහැ කියලා. ඒක තේරුණාට පස්සේ නම් ගෙදර යන්නේ නැහැ කිසිම කෙනෙක්. මොකද ගෙදර යන්න ශක්තිය නැහැ. එහෙම කලකිරුණාට පස්සේ මේ ගත යුතු කිසිම දෙයක් නැහැ. ආදීනව බහුලයි, දුක බහුලයි. හොඳට භාවනා වැඩෙනකොට තේරෙනවා මේ කෑම කන එකක් දුකක්. නාන එක දුකක්. ඇඳුම් අඳින එක දුකක්. මේ ශරීරයේම දුකක්. වැඩක් නැහැ මේ. මොකටද තියන් ඉන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඒ ගැන බය වෙන්න එපා. ඒවා හිතෙන එක තමයි දිනුනො. දැන් මං කිව්ව නිසා හිතන්න එපා. ඕම් භාවනාව ඉන්නකොට තේරෙනවා මේ මොන කරදරයක්ද. උදේ 4ත් කන්න ඕනේ, 11ටත් කන්න ඕනේ. මේක නැතුව හිටියනම්. මේ වෙලාවෙත් මට මේ සුවයෙන් ඉන්න තිබුණා. එහෙනම් භාවනාව වැඩෙනකොට සමහර අය මතක් කරලා තිබුණා නැගිටින්න නැතුව ඉන්න එක දෝෂයක්ද දන්නේ නැහැ. කරදරයක්ද දන්නේ නැහැ. අනිත් අය එහෙම කිසිම කරදරයක් නැහැ. මේ භාවනා ශාලා මැද්දේ නම් ඔබට සමාධියක් විපස්සනා ඥානයක් ඉපදුනේ. එහෙම එළි වෙනකන් හරි ඉන්න කිසිම ගැටලුවක් නැහැ. එහෙම ඉඳීම අවශ්‍ය වෙන්නේ නැගිටින්න එපා. මොකද ඊතුරු දිනචරියාව කරන්න අනිත් අය ඉන්නවා සහ ওই භාවනා වැඩෙනවයි කියන එක ලේසියෙන් වෙන්නේ නැහැ. ඒක මගේ අරගන්න එපා. ඒ නිසා මේ වෙලාවට මොන දේ වුණත් නැගිටින්න එපා. හොඳට ඉන්න බලන්න, උපරිම ඉන්න බලන්න. කායිකව යම් අපහසුාවක් ආවොත් විතරක් නැගිටින්න. නැත්නම් අපි ගැන හිතලා වටේ ඉන්න අය ගැන හිතලා දැන් වන්දනාවට යන්න ඕන නේද කියලා හිතලා යන්න එපා. දාන්නේ නැතත් කමන්නේ. දැන් දාන්නට වඩා සැපයක් මේකේ ලැබෙනවා වගේ තේරෙනවා නම් නැගිටින්න එපා. දාන්නේ තිබුණාවේ. එහෙනම් භාවනා කළානේ රාහුල ස්වාමීන් වහන්සේ පවා. උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේ අවවාදයක් දුන්නානේ. රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පස්සෙන් වඩිනවා පිණ්ඩපාතේ. ඇස්සරල බලනකොට භාග්‍යවතුන් වහන්සේ පේනවා. තාත්තනේ. පුතෙක් නෙමෙයි ඉන්නේ. ඉතින් තාත්තා ගැන පුතාට ආදරයක් ඇති වුණා. තාත්තත් ගෙදර හිටියා නම් තාත්තා සක්විති රජ වෙනවා. මං එහෙනම් පරිනායක රත්නේ වෙනවා. එහෙම හිතුවා. කොච්චර ලස්සන ශරීරයක්ද මගේ තාත්තට තියෙන්නේ. දෙතිස් මහ පුරුෂ ලක්ෂණ මමත් ඒ වගේ. ඔන්නම හිතුවා. ඒ කියන්නේ චන්ද රාගය. භාග්‍යවතුන් වහන්සේ වෙලෙම හැරුණා. මොකද බලාගෙන ගියේ රාහුල ස්වාමීන් වහන්සේ දැන් තරුණ වයසේ අවුරුදු 16යි එතකොට
මේ වෙලාවේ රූපය කෙරෙහි හිත යන වයසක්. විමසලා බලනකොට පේනවා හරියට පැහැදිලි ජලයේ මාළුවෙක් අහු වුණා වගේ. බඩුස්සමක හොරු අහු වුණා වගේ අහු වුණා. හැරලකුවා රාහුල කය ගැන හිතන්න එපා. සුභ වශයෙන් නොසිතිය යුතුයි. නිත්‍ය වශයෙන් නොසිතිය යුතුයි. මේ කය අසුභයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. පඨවි ධාතු වශයෙන් දේශනා කළා. ආපෝ ධාතු වශයෙන් දේශනා කළා. තේජෝ වායෝ වශයෙන්ම බලන්න කිව්වා. මේවා මම මගේ කියලා ගන්න බෑ කියලා. අන්න බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නැත්තම් සුගතෝ වාදය සම්මුඛයේ ලැබුණ දේ අපිට ලැබෙන්නේ නැහනේ. නමුත් ශ්‍රාවක සයනසට ලැබුණා. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ශ්‍රී මුඛයෙන් මේ උදෑසන පින්දපාතයක්දී ලැබුණා වාදයක්. රාහුලයේ රූපය අනිත්‍යයි, රූපය දුකයි, අනාත්මයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා. මෙහෙම සුගතෝ වාදයක් ලැබිලා කවුද පින්දපාත යන්නේ? දානෙත් ඕනේ. එහෙම වාඩි වුණා ගහක් මුල. බුදුරජාණන් වහන්සේත් කල්පනා කළා අද ඉතින් රාහුලයන් අමෘතය වළඳයි. කායගත සතිය කියන අමෘතයක්නේ. කය දිහා බලාගෙන අමෘතය වළඳයි. අද දාණය ඕනේ නැහැ යාට. පස්සේ එනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒ කියන්නේ උපාධ්‍යයන් වහන්සේ. පැවිදි කළේ සවන්වහන්සේ. අවිල්ල බලනකොට කය ඍජු කරගෙන භාවනා කරනවා කිව්වා රාහුල ආනාපාන සතිය වඩන්න කියලා. හැබැයි දාන ගැන ඇහුවේ නැහැ. මොකද ඒ උතුමන් වහන්සේ දැනන් හිටියා අද මේ වීරයක් ඇති වෙලා තියෙනවා. අද භාවනා වැඩෙන වෙලාවේ බාධා කරන්න හොඳ නැහැ. අර කෙලින් හිටපු නිසා කියලා ගියා. ඉතින් කෙලින් කොන්ද කෙලින් තියන් කරන හොඳම භාවනා ආනාපාන සතිය නිසා අවවාද කළා එහෙම කරන්නයි කියලා. ඉතින් එදා රාහුල සානසට හිතුනේ නැහැ බුදුරජාණන් වහන්සේවත් දාන ටිකක් එවයිද. මගේ ගුරුවරයාත් දැක්කනේ උන්වහන්සේවත් ගෙනෙත් දන්නේ දාන ටික. නැත්තම් ඔය කොසල් රජතුමා වගේ දායකෙක් ලවා හරි දාන ටිකක් එවයිද. එහෙම හිතුනේවත් නැහැ. ඒ නිසා අවමානයක් හෝ අදිමානයක් කෙසේ හටගන්නද කියනවා. සංඥාවක්වත් නැහැ කියන දාන ගැන. ඒ ඔක්කොම අතහැරලා අමෘතය වැනි කායගත සතියම අනුභව කළා. කය දිහාම බල බල හිටිය හවස් වෙනවා. ඉඳලා තමයි ගිහිල්ලා ඇහුවේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙසේ වැඩුව ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වෙනවාද කියලා මහා රාහුල වාද සූත්‍රයේ ලස්සනට තියෙනවා. එතකොට විස්තරතෝ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතනින් පේනවා මේ දාන්න නැතුව පවා ආහාර නොගෙන පවා මේ භාවනා වඩන්න පුළුවන්. ඒසේ වැඩිීමේදී මේ කයේ අවශ්‍යතා අඩු වෙනවා. ධාතු වල වැයවීම අඩු වෙනවා. ආහාර වැයවීම අඩු වෙනවා. එතකොට ඉන්න පුළුවන්. ඒකනේ ඉසිවරු ඉන්නේ ගොඩක් දවස් ආහාර නොගෙන. පළතුරු ගෙඩියක් වළඳලා ඉන්න පුළුවන් වෙන්නේ ඒකයි. මොකද අපි වැය වෙන රාග, ද්වේෂ, මොහ වැඩි වෙනකොට තමයි ආහාර වැය වෙන්නේ. බලන්න ගිහියට කොච්චර කන්න පුළුවන්ද කියලා තරහ යනවා මේ මිනිස්සුන්ට. රාගය ඇති වෙනවා. වැඩ කරන වැඩි. ගොඩක් කෑමත් කන්න පුළුවන්. හැබැයි පැවිදුණාට පස්සේ අපිත් දකින්න අපිට ආහාර ගන්න බෑ. බෑ කියන්නේ මොකද හේතුව වැය වෙනව අඩුයි. ඒ වැය වෙන සිතුවිලි නෑ. කෙලෙස් නෑ. කෙලෙස් අඩුයි. කෙලෙස් අරමුණු අඩු වෙන්න මේ ආහාරය පිළිබඳ තෘෂ්ණාව නැත්නම් ආහාරයේ අවශ්‍යතාවයත් අඩු වෙනවා. ඒකෙන් මම යෝජනා කළේ යම් කෙනෙක්ට හිතෙනවා නම් දවල් දාන්නේ නැතුව මට භාවනා කරන්න පුළුවන් කියලා එයාට බාධාවක් නැහැ. මොකද එයාගේ කයනේ. එයාට විශ්වාස නම් මේ ගැන අපෙන් අමුතුවෙන් අහන්න දෙයක්වත් නැහැ. තමන් එක් කරගෙන යන්න. එතකොට ඒ වෙලාව අපි දැනුවත් වෙලා ඉන්නවා මෙන්න මේ යෝගාවචරය නැත්නම් මේ භාවනා යෝගියා අද දානට එන්නේ නැහැ. මොකෝ එයා අද අමෘතය වළඳනවා. නැත්නම් නිවන අනුභව කරන කෙනෙක්. එතකොට ශනික නිවනට අපිපත් වෙනවා. කොහොමදපත් වෙන්නේ? කිසිත් නැති තත්වෙට එනවා. සිතුවිලි නැහැ, කය දැනෙන්නේ නැහැ, මුකුත් නැහැ. අනේ මම මැරේද කියලා බය වෙන්න ඕනේ නැහැ. එහෙනම් ඒ නිවනේ යම් ස්වરૂපයක් තමයි අපිට පෙන්ලා තියෙන්නේ. එහෙනම් ඒ ටික දැනනවයි කියන්නේ අපි අර අවුරුදු 16ක් ගත්ත උත්සාහය ප්‍රතිඵල ලැබුවයි කියන එකයි. මේ දානශාලා හදන්න මහන්සි වෙච්ච, චෛත්‍ය හදන්න මහන්සි වෙච්ච, කුටි හදන්න මහන්සි වෙච්ච, ගෝලියොන්ට බණ කියපුවා, මිනිස්සුන්ට බණ කියපුවා ප්‍රතිඵල ලැබුවා කියලා අපි සතුටු වෙනවා සාදු කියලා. අපි මත් ලොකු සායනස්. ඒක අපි සතුටු වෙනවා, ප්‍රීති වෙනවා. ඒතර ඒ අනුමෝදනයේ පත්වී තමයි මේ දිනවල අපි ගත කරන්නේ. එනිසා තව තවත් වීරිය ඇති වෙලා තිනවා. තවත් අයට මේ අවස්ථාව හදලා දෙන්න අපි පහසුකම් හදන්න ඕනේ. ඒ සඳහාත් අපි යොමු වෙමින් ඉන්නවා. මොකද එහෙම යොමු වෙන්නේ මේ සුවය තවත් බොහෝ දෙනෙකුට ලැබේවා කියන ප්‍රාර්ථනාව නිසා. ඒ නිසා ඒක මේ අයගේ වාසනාවක්. මේ ආරම්භ කරපු පිරිස බොහොම හොඳයි. ඒ අය මෙතනදිම මේක ප්‍රමාදී විහරණයෙන් ගත කරලා නිදි කිරා වැටිලා හෝ නිදාගෙන හෝ
රණ්ඩු දාගෙන හෝ මේක පටන් ගත්තා නම් අපිට ওই වීරිය ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපි උතනින්ම නතර කරනවා. අපෝ මේ ඇති හොඳටම මෙතන මේ රණ්ඩු දා ගන්න ඕනේ නැහැ කට්ටිය ගෙනල්ලා. එහෙම හිතෙන්නේ නැති වෙන්න මේ උපාසිකාව මේ පිරිස ආපු මුල් පිරිස බොහොම වාසනාවන්තයි. එයාගේ ඒ භාවනා වැඩිම ගැන අපි සතුටුයි. ඒ නිසා අපි යෝජනා කරනවා මේ අලුතෙන් ආපු ස්වාමීන් වහන්සේලාට උපාසක මහතුරුන්ටත් මේ උපාසිකාව දිහා බලලා හිත හදාගන්න. ඉස්ත්‍රීන් වෙලා කාන්තා වෙලත් මේ අම්මලා මෙහෙම කරනවා නම් පිරිමි වෙලා අපි කොහොම කරන්න ඕනද? අන්න එහෙම වීරයක් ඇති කරගන්න. අවමානයක් ඇති කරගන්න කාන්තාවන්ට පුළුවන් එක අපිට බැරි වුණයි කියලා. ඒ අවමානයත් එක්ක අපිට වීරයක් ඇති වෙනවා. එහෙනම් අපිත් අතහරින්නේ අපිත් කරනවා. එහෙනම් මුලින් බුදුගුණ භාවනා තමයි අපි දීලා තියෙන අලුත් අයට. ඒ බුදුගුණ භාවනා අඩුම තරමේ පැයක්වත් වාඩි වෙලා කරන්න උත්සාහ කරන්න. හෙට ඉඳගෙන මේ වීරය ඇති කරගන්න. දිනචරියාව පුළුවන් තරම් කඩ නොකර කරන්න බලන්න. උදේ 5ට තියෙන වන්දනාවට එන්න. උදේ භාවනාවට සහභාගී වෙන්න, දානෙට සහභාගී වෙන්න. ඒ ටික හරියට කරන් යන්න. එතකොට ඔය තියෙන දුක් සංකා සෝසුසුම් සියල්ලම නැති වෙලා යනවා. මේක තමයි බෙහෙත. මේ පිළිවෙල. මේක අපේ ආචාර්යයන් වහන්සේලා වැඩි හිටියෝ අපිට දීපු පිළිවෙලක්. මේක අපි විතරක් කරන එකක් නෙවෙයි මුළු බුද්ධ ශාසනයේ පවතින එකක්. ඇයි අපි බුදුරජාණන් වහන්සේට වඳින්නේ පැයක්? අපිට මේ අමෘත ධර්මය ලබා දුන්න නිසා. අපිට මේ දාන ටික නිකන් ලබා දුන්නු නිසා. මේ කෑම බීම ටික ඔක්කොම ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේ නිසා. මේ කුටසෙනසුන් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා. අපි නිසා නෙවෙයි. උන්වහන්සේ පැනෙවෙ නැත්තම් දායකයෝ දෙන්නේ නැහැ මේවා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ දාන පාරමිතා. ඒ නිසා තමයි අත් දෙක උස්සලා අපි මේ වඳින්නේ පැයක්. අතට මේ වඳින ගාථාවල තේරුම් පොතේ තියෙනවා. ඒවා දැනගෙන වඳිනකොට එකින් එක සිහි වෙනවා බුදුගුණ. මේ කිසිම ගාථාවක නිරර්ථක ගාථා නැහැ. ඔක්කොම තියෙන අර්ථවත් ගාථා. ඒවා හොඳට නිදහසේ පොතක් ඉල්ලගෙන නැති අය බලන්න. බලලා තේරුම් ඇති කරගෙන තේරුමක් විතර ඇති කරගෙන වඳිනකොට ඒකත් බුද්ධානුස්සතියක් බවට පත් වෙනවා. නිකන් ඉන්න වෙලාවක් නැහැ. හිත වැඩ කරන බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝ රත්නය ගැන. දාන වළඳද්දිත් සති මනසිකාරය වැළඳුවොත් අර අපි කියලා දීලා තියෙන බත් පිඬ අනනකොට 100න් අනනවා. ගේනකොට 100න් ගේනවා. මුකේට 100න් ඇතුල් කරනවා. 100න් හපනවා. රස විඳින්මින් අනුභව කරනවා. ඔය කරන්න බුලන් මෙහි ඇවිල්ලා කවුරුත් දාන වළඳද්දි කරදර කරන්නේ නැහනේ. තමන් පාඩුවේ ඇස් පියාගෙන හරි මේක කරන්න පුළුවන්. එතකොට එතන පවා භාවනාවක් තියෙනවා. ඊළඟට අපි යෝජනා කළා නානකොට. ස්නානය කරන්න යද්දී පවා මේ වතුර ඇඟට වැටෙන හැටි. ඔය වාර්තා කරන්න කියලා අපේ ගුරුවරු අපිට කියලා දීලා තියෙන ඒ බව තමන්ට දැනෙච්ච දේවල් පොතක් දීලා තියෙන එකට ලියන්න පොතේ. දිනචරියාවත් එක්ක යටින් සටහනක් දාන තමන්ට මේ දේවල් දැනෙච්ච හැටි දවසේ. භාවනාව දැනෙච්ච හැටි, සක්මන දැනෙච්ච හැටි, දානේ වළඳද්දි කොහොමද දැනුනේ? නානකොට කොහොමද දැනුනේ? නිදාගනිද්දි කොහොමද දැනුනේ? ඔය ඔක්කොම කියන්න පුළුවන්. තමන්ට දැනුණා නම් විතරක් කියන්න. බලකිරීමක් නැහැ. එහෙම යෝජනා කරලා තියෙන්නේ. එහෙම සටහන් කරනකොට අපි දියුණු වෙනවා. සටහන් කරන්න ඕන නිසා හරි 100න් ඉන්න මුලින් ඊට සටහන් කර කර යන පුරුදුනාට පස්සේ දිගටම ඔක පුරුදු වෙනවා. එහෙනම් මේ සති සම්පජඤ්ඤය අපි ගෙවන මේ දවසටම ගත කරන්න ඕන. යොමු කරන්නට ඕන. එහෙම කරගෙන ගියාම අන්න එයා නිවනට සමීප වෙනවා. ඔය නිවන් දකින්න ක්‍රමය ඔක තමයි. පසේ බුදුවරුන්ට අනිත් පසේ බුදුරජාණන් වහන්සේලා අවවාද කරන්නේ පසේ බුදු වෙන කෙනෙක්ට 100න් ඇවිදින්න 100න් සිවුරු පොරවන්න 100න් බලන්න ඔච්චරයි කියන්නේ. ওই ටික කරලා තමයි පසේ බුදු වෙන්නේ. එහෙනම් සිහිය වැඩිම තමයි නිවනට හේතු වෙන්නේ. ඒ නිසා සිහිය දිනු කරන්න නානකොට අපිට ඇඟට සීතලක් දැනෙන්න පුළුවන්. දැන් දවල් 12ට වගේ රත් වෙලා එන්න පුළුවන් ටැංකිය වතුර. ඒක දැනගන්නවා. වතුර බින්දු වැටෙන හැටි, කය දිහා බලන්න කොච්චර රසවත්ද බලන්න ජීවිතේ අපිට පුළුවන් නම් අර කුණු කන්දල් හිතන්න නැතුව. ඒ මොහොත ජීවත් වෙන්න. අපිට තේරෙනවා දැන් තමයි අපි ජීවත් වෙන්නේ. දැන් තමයි අපි සැප විඳින්නේ. රජ වුණාටවත් මෙච්චර සැපක් ලැබෙන්නේ නැහැ. සක්විති රජ කෙනෙක්ටවත් මෙච්චර සැප නැහැ. දිව්‍ය ලෝකෙවත් මෙච්චර සැප නැහැ. කොතනේ තියෙන්නේ? සිහිය තියෙන තැන තමයි සැප තියෙන්නේ. එහෙනම් සිහිය තියෙන කෙනා දුක් වෙන්නේ නැහැ. අතීතය ගැන ශෝක කරන්නේ නැහැ. අනාගතේ කොහොම වේද හෙට කන්න ලැබෙයිද දාන්න තියෙද ඒව හිතන්නේ නැහැ. ලැබුණොත් එහෙම නැතත් ප්‍රශ්නයක් නෑ. ඉතින් අපිට කියලා තියෙනවා ප්‍රතිඥා කරලා තියෙන සමහර අය කොලයක් කාලා හරි ඉන්නවා කියලා. ඉතින් බයකුත් නෑ ඒ නිසා. එහෙනම් කොල ඕන තරම් අර කරගස්වල තියෙනවා කඩලා දෙන්න පුළුවන්. එහෙනම් හෙට කොහොම වේද අනාගතේ කොහොම වේද කියන සැලසුම් වල එන්න එපා. මේ තියෙන මොහොත විඳින්න. මේ තියෙන මොහොතේ සැනසෙල්ලෙන් ඉන්න අන්න ඒකයි පින්වත් ස්වාමීන් වහන්සේලා සතුටින් ඉන්නේ.
උන්වහන්සේලා සතුටින් ඉනවා. දැන් මෙහි ගොඩක් නැහැ. ඕන්න නාවින පෙම යන්න ලැබුණ දවසක යන්න නාවින පැත්තේ ගියොත් අපිට දැක ගන්න පුළුවන් ප්‍රීති ප්‍රමෝදයෙන් ඉතිරි පැතිරි ඉන්න අපේ ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලාගේ රහස මොකද්ද? එක්ක ධානය වඩලා තියෙනවා, එක්ක විපස්සනා වඩලා තියෙනවා. ඔය දෙකම නොවඩපු කිසිම භික්ෂුවක් සතුටින් ඉන්නේ නැහැ. මහානකමේ ඉන්නේ නැහැ. වැඩි කල් ඉන්න බෑ. මොකද භාවනා නොකර මේක කරන්න බෑ. මේ භාවනාව යෙදෙන්නේ කියන්නේ වාඩිලාම කරනවා කියන එක විතරක් නෙවෙයි. මුළු ජීවිතේටම සිහිය තියාගන්න ඕන. අවිදින ගමන බිමනේ බලන දේ, කතා කරන දේ. දැන් මේ ධර්ම දේශනාව කරනකොට තනිකරම සිහියෙන් ඉන්නේ. දැන් මේක සිහිය නැත්තම් කරන්න බෑ. මොනවා කියවේද දන්නේ නැත්තම්. අසිහියෙන් කළොත්. නිදිමතේ කරන්නත් බෑ මේක. ඒ නිසා මේ හැම තැනම සිහිය තියෙනවා. ඒක නිසා අපි අත්දැකලා දින අපේ ආරණ්‍ය වාසී අපේ ස්වාමීන් වහන්සේලා ඕනතරම් පුදුම විදිහට බබලනවා කය. මොහොන එහෙම බබලනවා. මොකද බබලෙන්න හේතුව උන්වහන්සේලා හරි සතුටින් ඉන්නේ. දැන් ඔය තේමිය කුමාරයාගෙන් පව තාත්තා ගිහින් අහනවානේ පුතේ ඔබ ලස්සනට ඉන්නේ කොහොමද උච්චර මේ කොළ කාලා කියලා. තාත්තේ මේ කොළවල මොකක් හරි තියෙනවා ශරීර වර්ණය තියෙන. දැන් කාලේ කටන එහෙමනම් කොළත් කනවා. ඒ පාට වැටෙනවානේ. ඒ කොළවල පාට නෙවෙයි ඔය. තාත්තට කියන තාත්තේ මං අතීතය ගැන ශෝක කරන්නේ නැහැ. මං අනාගතය ගැන හිතන්නේත් නැහැ. මං වර්තමානයේ ජීවත් වෙනවා. ඔන්න රහස. ලස්සන වීමේ රහස කොහොමද? වර්තමානයේ ජීවත් වීම. වෙන ක්‍රීම් වර්ග ගාලා ඒක ලබන්න බෑ. ඒ ප්‍රබාස්තර බව ලැබෙන්නේ නැහැ. තනිව ජීවත් වෙනකොට, තනිව සැතපෙනකොට, තනිව ඉරියව් පවත්වනකොට අර ගේ ජීවිතේ එකට ඇලිලා ළමයි ලපටි එකතු කරගෙන ස්වාමි භාර්යාවන් සමග බැඳිලා නොයි යුතුයකම් වල බැඳිලා ගෙවපු ජීවිතයට වඩා කොච්චර සැපක් තියෙනවද එතන තනියෙන් ඉන්න එකේ සැපේ. නිසා සමහර විට එක ළඟ කුටිවල නැත්තම් එක කුටිය දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒ හැම වෙලාවකම මං කියලා තියෙන තනි වෙන්න ඕන හිතින්. තව කෙනෙක් හිටියට කමන්නේ. එයාගේ දිහා බලන්න යන්න එපා. වැඩියත් ඒ කතාවට යන්න එපා. ඒත් තරහ වෙන්නත් එපා. යෝජනා කරන්න මෙයා අපි දෙන්න තරහ වෙන්නේ නැතුව අපි දෙන්න 100න් ඉමු. කොහොමද 100න් ඉන්නේ? ඔයාගේ වැඩේ ඔයා කරගන්න, මගේ වැඩේ මං කරගන්න. ඔයා වැසිකිලට යනකොට මම යන්නේ නැහනේ. දෙන්නම යනවද? නෑ. ඒක දොර වහගෙන යන්න පුළුවන්. එක්කෙනයිනේ යන්නේ. ගිහිල්ලා ඒ කටයුත්තේ පවා 100 තියන්න ඕන. උච්චාව පස්සාව කම්මේ සම්පජානකාරියෝ තියෝක නිකන් කියලා නෑ. භාග්‍යවතුන් වහන්සේ කරන්න පුළුවන් නිසා කියලා තියෙනවා. හොඳටම පුළුවන් නේ. දැන් ගෙවල් වල ඉන්න මිනිස්සු කියන්නේ නිදහසෙම ඉන්න වෙලාව ඒ වෙලාවලු. ඇයි වෙන කිසි වැඩක් නැහැ වෙලාවට. ඒ වැඩේ විතරයි තියෙන්නේ. ඒ වැඩේ හොඳට වෙන්න ඕනේ. ඒකත් ශරීර කෘත්‍ය කියන එකත් වටින දෙයක්. අපි හිතුවේ නැති වුණාට. මොකද ඒක නොකරොත් හරියට ඒක ඇඟට බලපාන. එහෙනම් මේ බහැර වෙන දේ බහැර වෙන බව දැනගෙන ඉරියව්ව දැනගෙන සති මනසිකාරයෙන් සිටිය යුතුයි කියන එකයි සති සම්පජඤ්ඤ භාවනාවේ තියෙන්නේ. එහෙමනම් මේ හැමෝටම මම පොදුවේ මේ කටයුතු කරනවා කිව්වේ අපේ යුතුයකම එකයි. මොකද අපි දන්න දේ කියා දෙන්න එපා. ඒක නිසා. ඒකෙන් කියන්නේ නෑ මම ඔක්කොම කරගෙන මම හරි කියන එක. මමත් ඒ කටයුතු කරන ගමන් අපේත් කාලයේ ශ්‍රමය වැය කරන ගමන් මේ සඳහා අපි ලැබපු සුවය, අපි ලැබපු පැවිද්ද, අපි ලැබපු ගුරුවරුන්ගෙන් ලැබපු පිහිට උන්වහන්සේලාට පින් සිද්ධ වෙන්න තව කෙනෙක්ට කියා දී යුතු නිසායි. එහෙම නැත්නම් මේ වෙලාවත් අපිට ගත කරන්න පුළුවන් විවේක සුවේ නිදහස ඉන්න පුළුවන් වෙලා. නමුත් මම හිතනවා මේ වචනයක් හරි අපි කතා කරන එක මේ පිරිසට උත්තේජනයක්, අප්‍රමාදයක්, වීරයක් වෙයි කියලා. ඒ නිසා තමයි මේ කතා කළේ. ඒ නිසා හිතන්න එපා කරදරයක් මේක හැමදාම රැයට කතා කරන ඉවරයක් නැහැ. අපිට නිදා ගන්නත් නැහැ. එහෙම හිතන්න එපා. එහෙම හිතනවා නේද අවාසනාව. මම දන්නේ නැහැ හිතනවද කියලා. එහෙම හිතපු බවක් මම දන්නේ නැහැ. මම මේ නිකන් කිව්වේ. නැත්තම් ස්වාමීන් වහන්සේ අපි හිත බලලා අපි එහෙම හිතුවද දන්නේ නැහැ. එහෙම හිතන්න එපා. එහෙම හිතන්නේ නැහැ. නමුත් හිතන්න ඕනේ මේක ලැබෙන්නේ අපි කෙරෙහි අනුකම්පාව. ඒතර මට චේතනාවක් පහළ වෙලා තියෙනවා මම මේ වැඩේ කරන්න ඕන කොහොම හරි. මොකද එහෙම වුණේ මටත් අර උත්තේජනයක් ආව මේ කමඨහන් වාර්තා කියවනකොට මේ කට්ටිය දැන් නිකන් එසේ මෙසේ ළමයි නෙවෙයි. හොඳ දියුණුවක් ලැබුව පිරිසක්. දැන් වැඩේ හොඳට යනවා. දැන් පොහොර දාන්න ඕන. වතුර දාන්න ඕන, අනුග්‍රහ කරන්න ඕන, පැලේ හැදෙනවා. දැන් වතුර නොදා හිටියොත් පොහොර නොදා හිටියොත් පැලේ නතර වෙනවා. වේලෙන්නත් පුළුවන්. ඒ නිසා මේ පැලේට වතුර තමයි මේ දාන්නේ. පොහොර තමයි දාන්නේ. ඒක නිසා ඒ ටික දා ගන්න හොඳට දාගෙන හෙට උදේම වැඩේ පටන් ගන්නයි මම. දැන් රෑ වැඩේ ඉවරයිනේ.
ළඟදි මම දැක්ක රෑත් නිදි වරාගෙන දෙන්නෙක් විතර ওই උඩ ගිහින් ඉන්න චෛත්‍ය ගාව. ඉතින් මේක දැක්කම හරි සතුටක් දැනුණා. මම පේන්නේ නැති වෙන්න මං ගියේ එතනින්. ඔය දැක්ක කියලා මාන්නයක් ඇති වුණොත් එහෙම මුකුත් ඇති වෙන්නේ නැති වෙන්න මම නොපෙනී ගමන් කළා. නොපෙනී ගමන් කරලා හැංගිලා බලන් හිටියා මෙයාලා මොනවද මේ කරන්නේ. ඉතින් ඒක දැකලා සතුටු වුණා. ඉතින් ඒ දෙන්න දන්නව ඇති තමන් මේ භාවනා කරනකොට දෙවියෝ පවා අනුමෝදන් වුණා කියන එක. මමත් ඒ පැත්තේ හිටියේ මාත් තෙමුණා ඉදා. මොකද අපි තෙමෙන්න වැස්සක් වස්ස ගන්න ලැබෙන්නේ නැහැ එහෙම කාටවත් ಗುಣධර්ම අවංකව පිරුවේ නැත්තම්. ඉතින් ওই චෛත්‍ය රාජයන් වහන්සේ ළඟට පුළුවන් හැම කෙනාම යන්න බලන්න. රැයට බොහොම හොඳයි. රෑ 9 10 11 වගේ වෙනවා කියන්නේ දෙවියෝ හොඳට වඩින වෙලාව. ඒ දෙවිවරු වඳින වෙලාව චෛත්‍ය. ඒ දෙවියන්ගේ ආකර්ෂණීය ආශිර්වාදය එතන ගිහිලා භාවනා කරන ඕන කෙනෙක්ට ලැබෙනවා. අපිට විතරක් නෙවෙයි. ඉතින් අපි මුලින් ඔතන දවසක් භාවනා කරද්දී ওই විදියමයි වැස්සා. يعني අපිට බාධාවක් නොවෙන්න පොද වැස්සක් වැස්සා. ඉතින් එදත් මම දැක්ක ඒක වුණා. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන අපි වඩන ගුණය දෙවියන්ටත් දැනෙනවා. අහසටත් දැනෙනවා. පොළොවටත් දැනෙනවා. එහෙම දැනෙන්න ඕන අපි ගුණ පුරන්න. නැතුව මේ ලෝකෙට පේන නෙවෙයි. ඒ නිසා අපේ වැඩපිළිවෙල ගැන අපි අවසාන වශයෙන් කියන්නම් මෙන්න මෙහෙම බේරගලා ආරන්නේ කියන්නේ සෝබනෙට හදපු තැනක් නෙවෙයි. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වෙන තැනකුත් නෙවෙයි. අපි සනසිලා අපි නිවෙන ගමන් එක්කෙනෙක් හරි හොයාගෙන આવොත් අපිට නිවන් දකින්න ඕන සායනාස කියලා අන්නේ දාඩු දව් කරන්න පුළුවන් විදිහ තනක් තමයි අපි හදලා තියෙන්නේ. මේක ධන නිදානයක්වත් ප්‍රසිද්ධ වෙන්නවත් ලෝකෙට පේන්නවත් හදපු තැනක් නොවේ කියන එක අපි මේ ඉන්න හැමෝම තේරුම් ගන්න ඕනේ. නිසා මේව මාද සංදර්ශන තියන්න පවත්වන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිත් නිවිල පාඩුවේ ගැලවිලා යමු. එච්චරයි කරන්න තියෙන්නේ. නැතුව මේක මේ පටලගෙන ලෝකෙට දීලා ලෝකෙ මිනිසුත් කුලප්පු කරගෙන එහෙම යන්න ඕනේ නැහැ. එහෙම සල්ලි හොයලා අපිට කරන්න අමුතු දෙයක්වත් නැහැ. අපිට තියෙන වැඩ ටිකක් අර ඒ ටිකට අපි සත්පුරුෂයන්ගේ උපකාර බලාපොරොත්තු වෙනවා. ඒක ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැ. මොකද අපි ගෙන ආපු ධන නිදානත් නැහැනේ ගිහි ජීවිතේ. ඒ නිසා ඒ බව අපි මතක් කරලා තියෙන විශේෂයෙන් මේ උපාසිකාවන්ට පිළිසරණක් ඕන නිසා ඔය පහළ විශාල ශාලාවක් හැදෙනවා ඉස්සරහට. ඒකේ කුටි ටික හැදෙනවා. ඉතින් ඒවා තමයි දැනට තියෙන කටයුතු. නැතුව අපිට වෙන රට ලෝකේ අල්ලන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් නම් නැහැ. ප්‍රසිද්ධ වීමේ උණක් ලෙඩක් අපිට නැහැ. ඒ ඔක්කොම නැති කරගත්තා. ඒක නැති කරගන්න ලැබුණේ අත්දැකීම් වලින්මයි. මොකද අපි එක්තරා කාලයක කලින් මතක් කරලා ඇති 2009 10 කියන්නේ අපේ ජීවිතවල සරණමය යුගයක්. ඒ කියන්නේ අර ප්‍රසිද්ධිය අතින් ගත්තොත් මිනිස්සු බොහොම කතා වෙච්ච බණ අහලා හිත නිවාගත්තු දහස් ගණන් උපාසකම්මල අඬවපු කාලයක් තිබුණා. ඉතින් ඒක අතීතය ගැන අපි හිතලා දැන් සතුටු වෙන අතර අනාගතේම බලාපොරොත්තුවක් නැහැ. අඬවන්න අදහසක් නැහැ ආයෙවත් කාවවත්. ඉතින් බණ අහලා ඇඬුවට මට කරන්න දෙයක් නැහැ. නමුත් අඬවන්න හිතන්නේ නැහැ. ඒ වගේම ඒ වගේ පස්සෙන් ගිහිල්ලා බණ කියන්න අදහසකුත් නැහැ. ටීවී එකකින් හරි රේඩියෝ එකකින් හරි කිව්වොත් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පාවෙන් බණ ටිකක් කියන්න කියලා අර සත්පුරුෂ භාවයේ සලකා චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියන බුදු වචනෙට ගරු කරමින් සිහිනුවණින් ඒක කරනවා. මිසක දැන් ලෝකේ යන මේ රැල්ලට සහ සමහරට තව කෙනෙක් පරදවා තව කෙනෙක් ඉස්සරහට යන්න ඕනේ කියන මේ ලාමක ගතියට යට වෙන්නේ නැති වෙන්නයි අපි බලාපොරොත්තු ඉන්නේ. ඒ තරඟට අපි ආව වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන අපි ඉන්නවා. ඒ නිසා මේ වනාන්තරේ අපි නිවෙමු. අපි සැනසෙමු. ඒ ඇති. ඒක දැනගත්තු කවුරු හරි ආවොත් අපි යාට උදව් කරමු. එච්චරයි. ඒ උදව් කරගෙන යනකොට මේ වැඩේ අපිට සාර්ථකයි. ඒ අයට සාර්ථකයි. එහෙනම් එවැනි රාත්‍රියක් තමයි අද මේකේ වන්නේ. එහෙනම් සතුටු වෙන්න. බුදුරජාණන් වහන්සේ වදාළ අප්‍රමාද පදයට අපිට යමු වෙන්න, පේලි වෙන්න එකතු වෙන ලැබුණා. හේතුව අපි ගිහි ජීවිතය අතහැරපු නිසා. gedara හිටිය නම් තාමත් ප්‍රමාදයි. මෙහෙට ඇවිල්ලත් gedara නම් හිත තියෙන්නේ තාමත් ප්‍රමාදයි. ඒ නිසා gedarin හිත ගලව ගන්න. මූලිකව මුල් අවදියේ පොඩ්ඩක් බලන්න ඒවයින් අයින් වෙන්න. ඒක අපි යෝජනා කළේ දුරකථන සම්බන්ධකම් තියෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ඒවා අයින් කරගන්න. මොකද මේ මුල් වෙලාවේ මුල් හරිය හොඳට හිත තද කරගත්තේ නැත්තම් අපි කියන පටි තද කරගත්තේ නැත්තම් අපි වැටෙනවා. මොකද වැටෙන්න ඕන තරම් ඉඩ කඩ දින පුරුදු කරගෙන ආවෙත් ඒ ජීවිතේ ආයෙ අදින්න පුළුවන් ඕන කෙනෙක්ට අපිව.
ඒ නිසා මේ මුල් අවුරුද්ද දෙක වගේ කාලේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. පොඩ්ඩක්නේ හොඳටම. ඒ අයගේ ඇසුර පුළුවන් තරම් අඩු කරන්න, කතා බහ අඩු කරන්න, අදහස් මාරු කිරීම අඩු කරන්න, ඉස්සෙල්ල මේ අය සැනසෙන්න. මේ අය භාවනාවෙන් දියුණු වෙන්න. නිවන් මඟ දියුණු කරගන්න. ඊට පස්සේ පුළුවන් අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලා බාප්පලා පුංචි අම්මලවත් සසරින් එතර කරවන්න. මුලින්ම වැඩේ පටන් ගත්ත ගමන් පුංචි අම්මලා බාප්පලා කැඳ ගන්න ගියොත් එතනම ඉවරයි. වැඩේ හබක්. ඒ නිසා ඥාති සංග්‍රහය පස්සට තියන්න මුලින් Taman සංග්‍රහ විඳින්න. ඒව නැත්තම් වෙන්නේ ආයෙ ගිහිලා ඥාතිත් එක්ක සංග්‍රහයි බුද්ධි විඳින්න. ඒ සංග්‍රහය ගැන හොඳට දන්නව ඇතිනේ. මෙච්චර කල් විඳලානේ ආවේ. ඉතින් අංකොම් පෑමය සංග්‍රහ කිරීම ආදි වශයෙන් අපි ගන්නවා. ඉතින් අර ඒක උපාසිකාවක් කතා කිව්වා වගේ පරිප්පු පොඩ්ඩක් තියයි, අල පොඩ්ඩක් තියයි, බත් පොඩ්ඩක් තියයි. ඕක තමයි ලැබෙන්නේ ගියොත්. මුල් පහේ දවස් 5 6 7 සලකයි අම්මා ආපු ගමන් නිසා. ඊට පස්සේ ආයෙමත් අර පොඩ තමයි තියන්නේ. ඒක ඉතින් අර මට කියපු නිසා මම ওই බනට කියන්නේ. ඒ අම්මට කියනනේ මම මේ. ඒ හැමෝටම මෙහෙමයි. දැන් අපි එනකම් බලන් ඉන්නවා වරෙන් කියලා. ටික දවසක් ගියාට පස්සේ අර පරණ පුරුදු තැනටම අපි ආයෙ වැටෙනවා. ඒ නිසා මේ සම්බන්ධකම් කියනවා විශේෂයෙන්ම අඩු කරගන්න අවශ්‍යම නැහැ. Taman ස්ථීරව මේ ගමන එන තුරු. ඊට පස්සේ පුළුවන් අර කිව්වා වගේ අර කිව්ව නම් ලිස්ට් එකක් මං කිව්වේ. ඒ ඔක්කොටම එන්න කියනවා. අයි බය නැහැනේ. ඇයි දැන් මගේ හිත ගැන මට විශ්වාසයි. මම බන කියන්නේ ඒක පිළිහිටලා. ඒතර යාළටම වැද ගන්න බැරි චූල කාල සොයනසි මහා කාල සොයනසි ගෙදර වැඩියා. පතාව අහලත් ඇති. චූල කාල හාමුදුරුවෝ භාවනා කළෙත් නැහැ, අසුබේ වැඩි වෙන්නේ නැහැ, දානෙත් හොඳට වළඳලා සැතපීලා හිටියේ. එයාට මොන නිවනක්වත් අරමුණු උනේ නැහැ. එයා හිතුවේ අයියත් ඇදගෙන මාත් ගෙදර යනවා. එහෙම එයා ආවේ. පස්සේ නෝනලා දානියක් දෙන්න ලෑස්ති කරලා කලින් දවසේ එන්නේ කිව්වා මේ ආසන පනවා ගන්නට. ඉතින් මේ ශාවින්නාංශ වැඩියා. ගියා මොකද කළේ? අනේ කවුද කිව්වේ වාට මහාන වෙන්න? ඔයා අපෙන් අහලාද ගියේ? ඔයා එනවද අපිට උගන්වන්න කියලා වට කරලා සිවුරු ටික ගැලෙව්වා සරමක් ඇඳුවා. ඊටාම ලේසියෙන් හරි ඉබ්බදියේ දැම්මගේ මොකද එයාත් බලන් හිටියේ ගෙදර යන්නේ කවද්ද කියලා ලෑස්ති වුණා ගියා. නෝනලා 4 දෙනා වැඩේ කරගත්තා. අන්තිමට මල් වඩමකුත් ඔළුවේ තියලා තමයි දානට වඩම්මන්න වැඩම්මෙන් ගියව්වේ ගෙදර මේ ගෙදර ඉඳලා විහාරෙට. අන්න වේනවනේ හිත හදාගත් නැතුව ගෙදර ගියාම මොකද වෙන්නේ? අපිටත් ඔච්චරයි. නිසා අපේ ගුරු දේවයන් වහන්සේලා විශේෂයෙන් අපේ මේ ලොකු සායනාසුනත් මෙහි පැවිදි වෙන අය ගෙවල් වල යවන්නේ නැහැ වැඩි. මොකද නොයවන්නේ මුල් සමයේදී ඔන්නෝක වෙන්න පුළුවන්. මල් වඩමක් ඔළුවේ තියන් යන්න ආසන යන්න පුළුවන්. ලැජ්ජ වෙලා. ඒ ඉතින් තට්ටෙන දින් තට්ටේ වෙන්න තමයි මල් තියන්නේ. ළඟදී අර මම බිස්සුණියක් දැක සිවුර අරපු කෙනෙක්. එයා ඔය ලේසිකමට රහත් වෙලා පස්සේ රහත් නැහැ කියලා තේරිලා ආයි සිවුරුත් අතහැරලා ඉන්නව දැන්. දැන් සාරියක් ඇඳලා ඔළුවට මොකක්ද දාගෙන ඉන්නවා. හොටුන්නක් වගේ එකක්. ඉතින් ඒකෙන් තේරෙනවා මේක හරි අමාරුයි. අපි ස්ථීරභාවයකට ආවේ නැතුව ඒවට යන්න හොඳ නැහැ. ඒ නිසා Tamanට තමන් විශ්වාස තැනට ආවට පස්සේ මර මහා කාල සයන්නාංශ වැඩි දෙවෙනි දවසේ නෝන්ලා 8 දෙනෙක් ඊට 8 දෙනා කල්පනා කරලා මේ බැලුවා අර මල්ලිගේ නෝන්ලා නා වැඩේ ගොඩ දාගත්තා. අපිත් දාගන්න ඕනේ කියලා ආරාධනා කළා දානෙට. ඉතින් කලින් වගේ ආසන සකස් කරන්න වැඩිය නෑ උන්වහන්සේ. කලින් දවසේ ආවේ නෑනේ. එහෙනම් කමන්නේ දානට ආවට පස්සේ කිව්වා භාග්‍යතුන් වහන්සේ අපිට අපේ හාමුදුරුවන්ගෙන් බණ අහන්න ඕනේ කියලා. ඉතින් මහා කාලසානස නැවතුණා. මේ ගෑනුන්ගේ බණ ඇහිල්ලන්නේ නෑ. මෙන්න සරන් අරන් ලං වෙනවා. මොකටද? සිවුරු ගලවන්න. කාගේ රහතන් වහන්සේ කෙනෙක්ගේ. මේ සායනස රහත් වෙලා. ලං වෙනකොටම තේරුණා වැඩේ හරියන්නේ නෑ. සායනස සමාපත්තියට සමදුන අහසට පැන නැග්ගා. අහසේ පැන නැගලා වහලත් හිල් කරගෙන තමයි වැඩි. මේ සායනස. බලන්න කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. එන ඒ දෙකේ වෙනස හොඳට තේරෙනවා. අසුබේ වඩලා සිහිය පවත්වලා භෝජනේ පමණ දැනගෙන වීරය කරලා එහෙම ඉන්න කෙනාගේ සාසනික පැවැත්මත් එහෙම නැති කෙනාගේ නැවැත්ම ඒ කියන්නේ මේකෙන් අයින් වෙන්න වෙනවා යාට. වැඩිකල් පවතින්නේ නැහැ. එහෙනම් අපි පවත්වන්න ඕන ස්ථිර පැවැත්මක් හදාගෙන ආන්න ඊට පස්සේ මේ හැමෝටම පුළුවන් දූලට පුතාලට ආච්චිලට බාප්පලට අර කිව්ව හැමෝටම බණ ටිකක් කියලා දීලා නේද දැන් අපි බණ කියනවා වගේ. දැන් මේ ඉස්සරහට මම බලාපොරොත්තු වෙන අපි විතරන්නේ බණ කියන්න ඕනේ. මේ ඉන්න මේ මෙහෙණින් වහන්සේලා, උපාසිකා, උපාසක මහත්තුරු පැවිදි වෙච්ච දවසක දැම්ම දෙන්නේ නැහැ. පැවිදි වෙච්ච දවසක මේ හැටියට බණ කියන්න ඕනේ. ඒ මොකද අපි කියන ටිකම අපි කියන එකම කොපි කරලා කියන්න නෙවෙයි ඕනේ.
දැනුම හදාගෙන Taman දක්ෂ වෙලා Taman ලැබපු සැනසීල ලෝකෙට කියා දෙන්න. ඒක එසේම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් අදට ඇති කතා කළා අප්‍රමාදයක් ඇති වුණා නම් ඒ හොඳටම සෑහී මේ දේශනාව නිසා ඔබට වීරයක් ඇති වුණා නම් ඒක අපිට සතුටක්. ඒ නිසා හීන වීරිය ඇති වෙනකොට හැමතිස්සෙම හිතන්න අපි ලැබු මේ වාසනාව අපි විඳින සැපය කාටද තියෙන්නේ? ගෝඨාභය රාජපක්ෂටවත් නැති සැපයක් අපි විඳිනවා කියන එක අපි හිතන්න ඕන. මොකද යානේ රජතුමාටවත් නැහැ. රජතුමාගේ පව වැඳුම් ගන්න පුළුවන් ජීවිතයක් තමයි ඔබ මේ ගෙවන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ රජතුමා එත්වා අපිට වඳිත්වා කියලා. මොකද ඒකත් අපිට වදයක්. මොකද එයාවොත් එයාගේ පස්සේ තව කට්ටිය එනවා. ඊට පස්සේ අපි වට කරගන්න මේ මිනිස්සු. ඒ නිසා ඒ කල්පනා කරන්න ඕනේ රජුටත් නැති සැපක් අපි විඳිනවා. අපි විඳින මේ සැපය මගේ සාලේ නෑයන්ට, ඥාතීන්ට, දූ දරුවන්ට හැම දිනාටම ලැබේවා කියලා අපි හිතන්න ඕන. දෙන්න යන්න එපා. හිතන්න. පතන්න හැමදාම රැයට පතන්න මගේ ස්වාමියාට මේ සැප ලැබේවා. මගේ බිරිඳට මේ සැපේ ලැබේවා. මගේ දරුවන්ට මේ සැපේ ලැබේවා. මගේ ආච්චිට මේ සැපේ ලැබේවා. මගේ පුංචි අම්මට, බාප්පට ඔක්කොටම. ඒක තමයි අපේ මෛත්‍රී ප්‍රාර්ථනාව වෙන්න ඕන. මම සැපවත් වුණා. මේ සැපේ හැමෝටම ලැබේවා. කවුද එම පැතුවේ? අඟුලිමාල මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ තේර ගාථාවේ තියෙනවා අහෝ මේ සද්ධර්මය මට පමණක් නොවේයි මගේ සහලේ නෑයන්ට මිතුරන්ට සියලු සත්වයන්ටම ලැබේවා කියලා. මොකද උන්වහන්සේ දන්න එකේ සුවේ දහස් ගණන් මිනීමරපු තමන් සැනසුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ කරුණාව පිහිටනේ ධර්මයේ නිසා. එහෙනම් ඒ සැනසිච්ච නිසා කියනවා මගේ මිතුරෝද සුවපත් වේවා, සතුරෝද සුවපත් වේවා. මේ සතුරෝද මේ ධර්මයේ මසත්වා. ඥාතිසාලේ නෑයන් සියලු සත්වයන් මේ ධර්මයේ මසත්වා. ආන්නේ ධර්මයේ ඇසීමේ සුවේ දන්නවනම් එහෙනම් අපිට ඒක දැනලා තියෙනවනම් අපිට පතන්න පුළුවන් රැට ඉන්ද්‍ර යන්න කලින් අර කියන නම් ලිස්ට් ටික අරගෙන ඒ හැමෝටම මේ සැපයම ලැබේවා කවදා හරි. එහෙනම් ඉස්සෙල්ලා Taman නිදහස් වෙන්න. ඊට පස්සේ අර කිව්ව හත්මුතු පරම්පරාවම ගලව ගන්න අපිට ලැබේවි කියන එක අපි ප්‍රාර්ථනා කරන්න. එහෙමනම් දවස ගෙවන්න උදේ පටන් ගන්න. හවස නින්දට යනතුරු නොසිස් දවසක් ගෙවා ගැනීමේ පුණ්‍ය වාසනාව ඔබට ලැබිලා තියෙනවා. ඒ සඳහා අපේ දායක සභාව, දායක පිරිස්, පින්වත් ස්වාමීන් වහන්සේලා, නායක ස්වාමීන් වහන්සේලා අපි ඔය අයට අනුග්‍රහ කරනවා. ඒකට ණය නොවෙන්න හරියට වැඩේ කරගන්න. එන හැමෝටම තෙරුවන් සරණින් දෙහැම දෙවියන්ගේ ආශිර්වාදයෙන් තව තවත් මේ සීලාදී ගුණ පිරේවා. සති සමාධි ඥාන වැඩේවා. විපස්සනා ඥාන දියුණු වීමෙන් සුවසේම නිවනින් සැනසෙන්නටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං